තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡාවන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. අපිට ගන්න සැල යෙදීම හොයනකොට යෙදීමයි ගෝචර වීමයි ගෝචරීමත් එක්ක සනස හොය මේක මේක දෙකක් වීම කියන ප්‍රශ්නේ කියන එක හදාගන්න බැහැ. හැබැයි යෙදීමම හොයනවා නම් යෙදීමක්වත් ගෝචරත්වයක්වත් එකක්ව කතා කරන්න බැහැ නේද? යෙදීමම හොයනවා නම් මෙතනස යෙදීමයි ගෝචරත්වයේ දෙකක් වීම ප්‍රශ්නේ කියන එක අයිසන්නද? ඔව්. ඒ කියන්නේ ද්වේතාවය කියන කාරණාව දැන් ඔය අර කියපු කාරණාව හරි. ඒ කියන්නේ ගෝචරත්වයයි යෙදීමයි දෙකක් වෙන්න බෑ. දෙකක් නොවන තැනදී ගෝචර වීමක් කියදෙන්නේ විදිහක් නැහැ. ගෝචර වීමක් කියදෙන්නේ නැත්නම් යෙදීමක් කියදෙන්නේ දෙයක්වත් නැහැ. ඒක තමයි ඇත්ත. අර උපසීව සූත්‍රයේ කාරණාව ගත්තොත් එහෙම අකිඤ්ඤායතනෙ නිසායි කියලා කියනවනේ. ඒ අසුරු කරගෙන කියලා. අන්න ඒ වගේ යෙදීම කියන කාරණාව අසුරු කරගත්තා නම් ගෝචර වීමක් එන්නේ නැතුව යෙදීමක් බව ලැබෙන්නේ නැතුව ඊතර වෙනවා. ඇත්ත ඒකනේ. යෙදීම කියන කාරණාව සත්‍යවාදී නොවුනා නම් අනිවාර්යයෙන්ම ලැබීම බවට පත් වෙනවා. එතකොට යෙදීමක් කියලා කතා කරන්න බෑ. ඒකට අරසාන්විතව අර අපි යමක් වැඩපිළිවෙලක් කියලා දෙන නිසා තමයි යෙදීම ගැන බලන්න කියන්නේ. ලැබීම නැතුව. ඒ කියන්නේ වැරද්දක් පෙන්වන්න. එහෙම නැතුව ගත්තොත් එහෙම ලැබීම කියන කාරණාව එකක්, යෙදීම කියන කාරණාව තව එකක් කියන ඇත්තක් නැහැ. ඒ කියන්නේ ලෝකයේ ඇත්තක්වත් යෙදීමයි ලැබීමයි කියන්නේ වෙන වෙනම දෙකක් කියන කාරණාව කතා කරන් බැලුවා සත්‍යවාදී වුණා නම් හැබැයි අර අසත්‍යවාදී නිසා කියලා දෙන්න යන්න වෙනවා ලැබීමක් එක්ක නැතුව. ඒ කියන්නේ ඇත්තටම ලැබීමක් එක්ක නැතුව කියලා කිව්වට ලැබීමම තමයි යෙදිලා තියෙන්නේ එතන. අපට අර තියෙන දේ තියෙන්නේ මම ඉඳලා මට ලැබුණා කියන එකනේ. ඕකෙන් ප්‍රශ්නේ තියෙන්නේ. මම ඉඳලා මට ලැබුණා. යෙදීමම දැක්කනම් එතන මම ඉඳලා කියන කාරණාවක් එදිනේ නැහැ. එහෙනම් මට ලැබුණා කියන කාරණාවක් එන්නේ නැහැ. ද්වේතාවේ කියනකොට නම් ඔයා කියපු කාරණාව වැරද්දක් නැහැ යම් පැත්තකින්. මොකද යෙදීම කියන එක මමත්වයක් වෙලානේ. ලැබීම මට වෙලානේ එතකොට. යෙදීම මම වෙලා ලැබීම මට වෙලා. එතකොට මේ පැත්තේ දෙකක් තියෙනවානේ. එතකොට තමයි පැවැත්මක් තියෙන්නේ. හැබැයි අපි ඒකට යෙදීම කියලා ගත්තොත් එහෙම අපි යෙදීමේ සත්‍ය දකින්නවා කියන කාරණාව පැත්තට ගියොත් දැක්කොත් දැක්ක විතරයි ඇසුනොත් ඇසුන විතරයි කියන කාරණාවේදී මමත්වයේ කියන කාරණාව කතා කරන්න බෑනේ. දැක්කොත් දැක්ක විතරයි ඇසුනොත් ඇසුන විතරයි කියන හැටි මමත්වයේ කතා කරන්න බැරි වෙනවා. එතකොට යෙදීම කියන කාරණාව කියන එකට මමත්වයේ කියලා දාන එක වැරදි එතකොට. ඒ කියන්නේ අපි ඇත්ත පැත්ත කතා කරනකොට නැත්තම් හරි. නමුත් යෙදීමට මමත්වයේ කියලා දාන එක වැරදි. ඒතකොට ද්වේතාවය කියලා කියන්නේ දෙකක් ලැබෙන එක නෙමෙයි. චේතනදී එකක් ලැබීම කතා කරන්නේ සිදුවීමත් එක්ක නෙමෙයි සන්නස පිටින් කතා කරන්නේ මට මොකද සන්නස යෙදීම හොයනකොට ඔය දෙක හෝ එකක් හෝ දෙකක් කතා කරන්න බැරි වෙනවා. ඔව්. යෙදීමයි ගොච්චත්වය දෙකක් හරි එකක් හරි කියන එක ඊතර වීම නෙවෙන්නේ.
යථාර්ථවාදී වුණා නම් එතකොට අපිට මනින්න දෙයක් නැති වෙනවා. දැන් අපි හිතමුකෝ දැන් ලැබීමක් හැටියට කියන කාරණාවේදී ඔයාට මගේ කටහඬ ලැබෙනවා කියලා. එතකොට ඔයා බව බොරුවනේ. දැන් අර කලින් කර පස්සේ ඇත්තටම යෙදීම ගත්තොත් ඔයාට ලැබිච්ච එකනේ යෙදීම. ඒ කියන්නේ ඔයා යෙදීමනේ යෙදීම. හැබැයි ඔයා බව යෙදීම බොරුවනේ. ඔයා බව යෙදීම බොරුවනේ. එතකොට ඒකට කියන්න තියෙන්නේ අඥානකම කියලානේ. ඒ සිද්ධියට කියන්න තියෙන්නේ අඥානකම කියලා. ඒතකොට අඥානකමයි ලැබුණ කාරණාවයි ද්වෛතාවය කියන එක අසාධාරණයි. අඥානකම ඥානියයිනේ ද්වෛතාවයට කතා කරන්න තියෙන්නේ. දැන් ද්වෛතාවයේ හැම වෙලෙම ද්වෛතාවය ගත්තට පස්සේ එක්ක සැප දුක ලස්සන කැත ඊළඟට දැනීම දැන ගැනීම නම් කරන ස්වરૂපයක් නැත්තම් මොනවා හරි ඔය අජ්ජත් බහිද්දා මොනවා හරි ඔය ඒ කියන්නේ එකක් නම් කරන්න හේතු වන අනිත් පැත්තනේ ද්වෛතාවය කියන සැබෑම අර්ථය ගන්න වෙන්නේ. හැබැයි දැන් යෙදීම ඔයාගේ වෙලා ඔයාට ලැබීමක් වෙලා මයි කටහඬ. යෙදීම ඔයා කියන කාරණාව නැත්නම් යෙදීම මම කියන කාරණාව කියන්නේ මට නම් ඒක අඥානකමනේ. නේ? ඒ කරුණට කියන්න දෙන අඥානකම කියලා. අඥානකම තුලින් ඔයාට ලැබුණා. නේ? මයි කටහඬ කියලා ලැබුණා. ඒතර අඥානකම තුලින් මයි කටහඬ ලැබුණාම ඔයාට ඒ ලැබුණේ ඔයාට මයි කටහඬ කියලා මනින්න පුළුවන්කමක් ආවනේ. අඥානකමින් මයි කටහඬ ලැබිච්ච තැනදී එය මනින්න පුළුවන් වුණ දේවතාවයන් නිසානේ. නැත්නම් මනින්න බෑනේ. දේවතාවයන් නැත්නම් මනින්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අනිවාර්යයෙන් මොන හරි කාරණාවක් තමයි මනින්නේ. එතකොට එහෙනම් මේ ලැබීමේ විග්‍රහය කියන එකම ද්වෛතාවික විග්‍රහයක්. ඒ කියන්නේ ද්වෛතාවයක් නැත්නම් දැන් අපි ද්වෛතාව කරන අපිට දෙකක් සිද්ධි දෙකක විග්‍රහයක් අපි කැමතියි. ද්වෛතාවය කියන්නේ අපි අපිට ඉලක්කම් දෙකක් නැව වෙලෙම ඉන්නේ. සිද්ධි දෙකක විග්‍රහයක් අපි කැමතියි. හැබැයි සිද්ධි දෙකක් විග්‍රහ කරන්නේ නැතුව මොකද ලැබීම කියන වචනේ දෙනකොට අපි ඒකේ ඉන්නවා කියන එක. ලැබීම කියන වචනේ. ලැබීම කියන කාරණාව ගන්නකොට. එතකොට ඔය සිද්ධිය තියෙන ද්වෛතාවයක් එක්කනේ. ද්වෛතාවය කියන්නේ කියන්නේ අපි ගත්තොත් මොකද්ද කේවලී කියන කාරණාව සිදු වුණා නම් ලැබීමක් වෙන්න බෑනේ. කේවලී කියන්නේ තනි කියන එක. තනි කිව්වනම් මෙන්න මේකයි ලැබුණේ කියන කාරණාව තව එකක් එක්ක මනින්න බැරි වෙනවා. තව එකක් එක්ක මනපු නිසානේ අපට ලැබුණේ. එතකොට අපි ද්වෛතාවය කියන කාරණාව එදීමයි ලැබීමයි කියලා ගත්තාම ලැබීම අපි අත්දකින්නවනේ. ලෝකේ දැන් කොහොමත් මෝඩකමක් එක තමයි. නමුත් අත්දකින්නවනේ ලැබීම කියන කාරණා අපට. ඒතකොට ලැබීම කියන්නේ කේවලිය නන්නේ. අය අපට යෙදීම කියන කාරණාවයි ලැබීම කියන කාරණාවයි වෙන් වශයෙන් විග්‍රහයක් දෙන්න පුළුවන්. ඉගෙන ගන්න සෙමින් වශයෙන් විග්‍රහයක් දෙන්න පුළුවන් කියන්නේ කියලා දෙන එකද? ඔව් කියලා දෙන එක. දැන් අපි ගත්තොත් විඥාණය කියලා දෙන්න යනකොට නාම රූප නේද කියලා දෙන්න පුළුවන් බලන්න. බෑනේ. ඊළඟට සැප වේදනාව කියන එක කියලා දෙන්න යනකොට දුක්ඛ දෙනවද කියලා දෙන්න පුළුවන් බලන්න. ඒත් බෑනේ. ඊළඟට ওই විදිහට හැම එකක්ම ගත්තොත් අපි යමක් හොඳයි නරකයි හරි මොනවා හරි කාරණාවක් ගත්තොත් අපි එකක් කියලා දෙන්න යන්නේ අනිත් එකත් එක්කනේ. හැබැයි අපිට යෙදීම සහ ලැබීම කියන එකට යම් විග්‍රහයක් අපි දෙනවා. ඒකට ලැබීම කියන එක අපි ගෝචරත්වයක් කතා කරනවා. යෙදීම කියන එකේ සිද්ධිය කතා කරනවා. සාධාරණයි යෙදීම කියන කාරණාව නම් කියලා දෙන්න බෑ කියන එක. තනියම. යෙදීම කියලා දෙන්න බෑනේ තනියම.
හැබැයි යෙදීම කියලා දෙන්න බෑ කියලා කියන්නේ අපිට අපි වෙන එකක් අපිට අල්ල ගන්න ඕනේ කියලා දෙන්න. ඒතකොට යෙදීම කියලා දෙන්න වෙන එකක් අල්ල ගන්න අපි ඕනේ. වෙන එකක් අල්ල ගන්නකොට ඒක යෙදීම නෙමෙයි. ලැබීමක්. කියන්නේ වෙන එකක් අල්ල ගන්න එක යෙදීමක් නෙමෙයි ඒක ලැබීමක් කියලා හදනවා. ඒතකොට ලැබීම කියන කාරණා අපි කතා කරනකොට අපට ලැබීමක් නම් අර අපේ ගෝචරත්වන අපි කතා කරන්නේ. යෙදීමෙන් තොරව කතා කරන්න පුළුවන්. තනියම කතා කරන්න පුළුවන්. එහෙනම් ඒ දෙක කවදාවත් අර ද්වෛතාවියක සිද්ධියක් කියන කාරණාව කතා කරලා නැහැ. අර පැත්තෙන් හරි හැබැයි. යෙදීම කියන කාරණාව නම් අර්ථාන්විත විග්‍රහ කරනකොට ලැබීමකින් තොරව විග්‍රහ කරන්න බෑ. හැබැයි ලැබීම කියන කාරණාව යෙදීම කියන අර්ථාන්විත වෙන්නේ නැතුව විග්‍රහ කරලා දෙන්න පුළුවන්. ඔය දෙපැත්ත එහෙනම් ද්වෛතාවයක් වුණා නම් ඒ දෙපැත්තම වෙන්න බෑනේ. නේ? ඊළඟට තමයි යෙදීම කියන කාරණා අර්ථාන්විත භාවය කියනකොට ඇත්තටම මේ විග්‍රහයක් දෙන්න අපි අනිත් ලැබීමක් කියන එක ගන්න ගියාට ඒ විග්‍රහය දැන් මේක සිද්ධියක්නේ අරක ක්‍රියාවක්. ඒ කියන්නේ දැන් ඇත්තටම මේකෙදී අපි මුලින්ම විග්‍රහ කරන්නේ අවස්ථා සම්බන්ධය. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම කවුරු හරි ඔන්න කනට ඇහෙන සද්දේ එක්ක කල්පනා කර කර ඉන්නවා මේක අනිත්‍යයි කියලා මොකක් හරි. දැන් අවස්ථා සම්බන්ධයක් එක්කනේ මම කියන්නේ. දැන් මනස නෙමෙයි ඇහැ කන නෙමෙයි යෙදිලා තියෙන්නේ. මනස යෙදිලා තියෙන්නේ. කන කියන එක ලැබීමක් එක්ක ඉන්නේ කියලා. මම අවස්ථා සම්බන්ධයක් එක්කනේ කියලා දෙන්න වෙන්නේ මට. නේ? ඒතර අවස්ථා සම්බන්ධයක් එක්ක යෙදෙන කාරණාවක් ක්‍රියාකාරීත්වය කියන සිද්ධියට ලං කරන්න බැරි වෙනවා. අවස්ථා සම්බන්ධයක් කියන කාරණාව. එහෙම නැතුව අර කියන්නේ නාම රූප විඥාන කියනවා වගේ කිසිම වෙලාවක විඥානීය විග්‍රහය කියන්නේ කිසිම කෝණකින් ඒකට කියන්නේ වැරදි විදිහකටවත් විග්‍රහයක් එන්න බැරි වෙන්නට ඕනේ. නාම රූපෙන් නැතු. අන්න ඒක තමයි සැබෑම ද්වෛතාවය. සම්සර මේ දිශා කරත් මතකුණා දිශා තියන මානසයේදී කතා කරේ. දැන් සනස මට මනස යෙදීම කියලා හරි මට කතා කරන්න පුළුවන්. මට මනස යෙදීමක් නැති බව එක්කනේ සනස. මට මනින්න පුළුවන්. මනස යෙදීමක් කියලා මනස යෙදීමෙන් තොර බව. ඒ කියන්නේ සනස සාමාන්‍යමාචාරය එහෙම ලැබීමක් නෑ උනට මේ කියන්නේ තව දිනෙදීම තියෙන නිසා එතකොට හැබැයි මනස යෙදීම කියන්නේ මනස යෙදීම නෙමෙයි යෙදීමට සත්‍යවාදී වුණා නම් මනස යෙදීමක් කතා කරගන්න බැරි තැන අනිත්‍යවත් එක්ක මනින්න බැරි වෙනවා. ඔව්. ඒතරම් මනින්න බෑ. ඒක තමයි ඇත්තටම මේ බාහ්‍ය සූත්‍රයේ කියන පරියාය. බාහ්‍ය සූත්‍රයේ දිට්ඨි මත්තම් හුතවත මත්තම් මුතෙමුත මත්තම් විඤ්ඤාත මත්තම් කියන පරියාය යන්නේ ඒක. එතකොට ඒක අර්ථාන්විත වුණා නම් ආයෙ කිසි කාරණාවක් පණින්න විදිහක් නැහැ. ඒ කියන්නේ මේ වගේ මම අමදාසිට ඊයේද කොහෙද කිව්වා ඊයේ හරි පෙරේද හරි අපි යම්කිසි කාරණාවක අර්ථාන්විතවම යෙදීම කියන සිද්ධියට සත්‍යවාදී වුණා නම් දැන් අපි ලෝකෙන් කතා කරන්නේ මම දැන් තියෙන කාරණාව සිහිය පිටනවා කියලා ලෝකෙට පොඩ්ඩක් කියන්න වෙනවා. නැතුව බෑනේ කියන්නේ. නමුත් අපි හරියටම ගත්තොත් එහෙම යෙදීමේ අපි සත්‍යවාදී වෙනවා. යෙදීමේ සත්‍යවාදී වෙනවා නම් යෙදීම පිළිබඳව සිදුවන්නේ මෙහිමයි කියලා විග්‍රහයක් එන්න බෑනේ. නේ? යෙදීම පිළිබඳව විග්‍රහයක් ආවනම් ආයෙ මැනීමක් ගිහිල්ලානේ. ආයෙ ද්වෛතාවයක් එක්ක ලැබීමක් එක්ක ගිහිල්ලා තියෙනවා. දැන් අපි හැම වෙලේම බලන දේ තමයි අද අපි මේ ඉගෙන ගන්න ක්‍රමයත් එක්ක යෙදීම පිළිබඳව සත්‍යවාදී වෙනවා කියලා යෙදීමට විග්‍රහයක් දෙන්න යනවා පටිච්චසමුප්පාද පංච උපාදාන ධාතු ආයතන හේතුඵල අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන විග්‍රහයක් දෙන්න යනවා. ඒක කවදාවත් ධර්මයේ නෙමෙයි. එතන අපි සියුම්ම වෙන පැත්තකට ගිහිල්ලා ධර්මයේ අල්ලගන්න.
වෙන පැත්තකට ගිහිල්ලා. යෙදීම කියන කාරණාව සත්‍ය. ඒ කාරණාව සත්‍යවාදී වුණා නම් මුකුත් නැහැ කියන ඒ කියන්නේ දැන් ඒක මුකුත් නැහැ නේද? දැන් යෙදීමත් හම්බ වෙන්නේ නැත්තම් යෙදීම පිළිබඳ විග්‍රහයක් හම්බ වෙන්නේ නැත්තම් මුකුත් නැහැනේ. මුකුත් නැහැ කියන කාරණාවක් ලැබීමක් වෙන්නත් බෑ. අදසන සිතනදී මුකුත් නැහැ කියන මනින්නේ යෙදීමක් ඇති බවක් එක්කන මනින්නේ නිසා. ඔව් ඒක යෙදීමක් ඇති බව තමයි. නමුත් අපිට යෙදීම කියන කාරණාවට නම් අපි ලංගුනේ. යෙදීම කියන කාරණාවට නම් ලංගුනේ එතන හොයන්න නම් අපට ඊළඟට සක්කායත හවුරු වෙනවා නම් අපට විමුක්තියක් කියන කාරණාව අර්ථාන්විත වෙනවා මිසක් එතන යෙදීමක් කියන කාරණාවක් යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි කියන්නේ මොකද්ද මේ මොකුත් නැහැ කියන කාරණාව මොකුත් නැති බවක් නෙමෙයි. ඒක ඇත්තට විමුක්තිය. ඒක නැති කිංච කියන්නේ. නැති කිංච කියන එක විමුක්තිය. එහෙම විග්‍රහයක් එන්නේ නැහැ කියලා කතාව ඉස්මතු වෙන්නේ සක්කාය නිරෝධය කියන එක. ඒ කියන්නේ යෙදීමක සත්‍යවාදී වුණාම මොකුත් නැහැ කියන කාරණාවක යෙදීමක් හැටියට විමුක්තියක්. විමුක්ත බවක් නේද කොට. විමුක්තිය කියන විග්‍රහයක් තියෙනවා. විමුක්තිය කියන විග්‍රහය තව හොයද්දි තමයි නැත්තිකෙන්ච කියන පැත්තට යන්නේ. විමුක්තිය කියන විග්‍රහය හොයද්දි හැබැයි සිදුවීම විමුක්තිය. විමුක්තියක් කියන බවක් නැත්තිකින්ච කියන පැත්තෙන් යෙදීමක් සිදු නොවීම එකම විග්‍රහයේ සක්කාය නිරෝධය කියන එක විතරයි. එතකොට සිදුවෙන්නේ සක්කාය නිරෝධය. ඉතික් සක්කාය නිරෝධය කියන කාරණාව නෙමෙයි සිදුවෙන්නේ. ඊළඟට අපි හිතමුකෝ මෙහෙම. ඇත්තටම අපි යෙදීමේ සත්‍යවාදී වෙනකොට අර්ථාන්විත විමුක්ති බවක් නැතුව විමුක්තිය. විමුක්ති සාරා සබ්බේ ධම්මානේ. අර්ථාන්විතවම විමුක්ති බවක් නැතුව විමුක්තිය. විමුක්ති බවක් නැතුව විමුක්තිය කියන්නේ සක්කාය නිරෝධය. ඒක සක්කාය නිරෝධය කියන්නේ ඇත්තටම සක්කාය දැන් මේකෙදි අපි ආයෙත් තේරුම් ගන්න ඕන එකක් තමයි මම අමදස්සික තීයද කොහෙද කිව්වා අපි අර අහපව මේ ධර්මයේ කියන කාරණාව හිතනකොට මේ පුජ්‍යල ස්වභාවයට පනින්න යන්න හොඳ නැහැ. ඒ කියන්නේ දැන් අපි හිතමු මම කියපු කාරණාව එක්ක. දැන් ඔයාලටම කිව්වොත් සක්කාය නිරෝධය කියලා මම කිව්වනේ. දැන් අපට අපේ තියෙන මේ ගත්ත නිමිතිත් එක්ක අපි දන්නවා සක්කාය නිරෝධය කියන්නේ රහතන් වහන්සේට කියලා. සක්කාය නිරෝධය කියන්නේ අරහත් මාර්ගයට කියලා. සක්කාය නිරෝධය නැත්තම් වෙන්න විදියක් නැහැ කියලා. දැන් අපි මොකද්ද මේක කරන්නේ ආපහු? මේ හිතන ක්‍රමෙන් හිතන්නේ නැතුව අහපව අර මූලික තැනට පයින්නවා. පුජ්‍යල කියන ඒ කියන්නේ මේ ස්වභාවයත් එක්ක මේ චින්තනෙට යන්නේ නැතුව අහපව මෙහෙට පයින්නවා. ධර්ම ස්වභාවයට එන්නේ නැහැ. දැන් සක්කාය නිරෝධය කියනකොට අපට අදාළ නැහැ. ඒ කියන්නේ අපි හිතන ක්‍රමයට අදාළ නැහැ. රහතන් වහන්සේ කියන්නේ. ඒ කියන්නේ ඒව අදාළ නැහැ. ඒවා කියන්නේ මේ ලෝකේ ඉන්න පිරිසකට කියලා දෙනුනේ කියන්නේ. නැත්තම් මේ හරියට හරි ප්‍රශ්නයක් සක්කාය නිරෝධ කරන රහතන් වහන්සේලා ඉන්නවා. නේ? මේ සක්කාය නිරෝධ කරන රහතන් වහන්සේලා කියන එක කොහොමද අර්ථාන්විත වෙන්නේ? අර්ථාන්විත වෙන්න පුළුවන්ද? බෑනේ. ඒක ලෝකෙට කියලා දෙනවා. එච්චරයි. හැබැයි සක්කාය නිරෝධය දැන් ඊළඟට අපිට ආය අනිත් පැත්තෙන් යනවා. සක්කාය දුක කරපු රහතන් වහන්සේලා සක්කායෙන් ඉන්න පුතඥය. නැත්නම් අනිත් අය. දැන් අපට මේ දෙකම නැතුව දැන් මම ධර්ම මාර්ගය කියනකොට ආය අහක වෙනවා මේ දෙක වෙනම තියෙනවා ධර්ම මාර්ගය වෙනම තියෙනවා කියලා. නේ? සක්කාය දුක රහතන් වහන්සේ කියලා කෙනෙකුත් ඉන්නවා. සක්කායේ තියෙන පුතඥය සහ ආර්ය ශ්‍රාවක අනිත් අයත් ඉන්නවා. නෑ දැන් ස්වාමීන් වහන්සේ කියන්නේ ප්‍රතිපදාව ගැන. මේ දෙකම නෙමෙයි ප්‍රතිපදාව ගැන කියන්නේ. දැන් මොකද? දැන් තුනක් තියෙනවනේ. ඒක සාධාරණයි මේ ලෝකී ඉස්ලාම කෙනෙකුට කියලා දෙන්න හදනකොට. හැබැයි මම ඒකයි අරගෙන මට එකපාරට මතක් කළා මම කිව්වේ සක්කාය නිරෝධය කියනකොට කියන කාරණාව එක විතරක් හිතන්නට ඕන. එහෙම නැතුනොත් අපි අර වෙන පැතිවලින් මනින්න යනවා. එතකොට එහෙනම් යෙදීමේ සත්‍යවාදී වෙන තැනදී නත්ති කිංචි කියන
විමුක්තිත්වය ලැබෙන්නේ නැති වීම කියන්නේ සක්කාය නිරෝධය. සක්කාය නිරෝධය කියන කාරණාව අර්ථාන්විත වෙනවා නම් එතන මාර්ගය. කාගේ මාර්ගයද දන්නේ නැහැ. සෝතාපන්න මාර්ගයේද, සකදාගාමී මාර්ගයේද, අරහත් මාර්ගයේද නැත්නම් වෙන ආරෂ්ඨාංග එහෙම යන්න ගියම ආයෙ අපි පාපස්සරේට. හැබැයි එහෙමත් යන්න නැතුව ගියාට පස්සේ අපි හිතමුකෝ මෙහෙම ප්‍රතිපදාවක් යමෙක් කරගෙන යනවා කියලා. දැන් එයා ඉන්නවා නම් යම් කිසි මොහොතක සක්කාය නිරෝධ වෙලා නැහැනේ. කියන්නේ යෙදීමක සත්‍ය දකින්නකොට සක්කාය නිරෝධය. දැන් කතාවක් තියෙනවද? නැහැනේ. දැන් එයා ඉන්නවා නම් සක්කායනේ. එයාගේ ගෝචරත්වය වියුත්තේ මොකද්ද? ලැබීම වියුත්තේ යෙදීමනේ. වෙන මොකක්වත් නෙමෙයි. මනෝලෝකයක් නෙමෙයි. දැන් අපි ගොඩක් වෙලාවට කරන්න යන දේ තමයි යෙදීමේ සත්‍යවාදී වල සක්කාය නිරෝධය කියන කාරණාව අර්ථාන්විත කරගන්න නැතුව යෙදීම සිදුවන්නේ මෙහෙමයි කියලා ඒකක අපි වින්දනයක් ලබන්න කැමතියි. ඒ කියන්නේ දැන් අපිට පංච උපාස්කන්ධ හැටියට, පටිච්චසමුප්පාද හැටියට, ආයතන හැටියට, ද්වෛතාවයක් හැටියට, හේතුඵලයක් හැටියට, ආර්ය න්‍යායක් හැටියට. දැන් මෙන්න මේ හැටියට තමයි මම ඉන්නේදී ලැබීම ගැන හොයන්නේ. දැන් හරියම ගත්තොත් ඒක සත්‍යවාදීද? නෑ. ඇත්තටම මම ඉන්නේ නැද්ද ලැබීම ගත්තොත් එහෙම. එක්ක දැන් ඔන්න ඔයාලට මාව පේන එක. එතනින් හරියක් තියෙනවද? නෑ. මෙතන ධාතු හරිය ආයතන හරිය කිසි දෙයක් නෑ. එහෙම නැත්නම් ඔයාලා කන හදයක් කරන අර මොකක් හරි කොටන සද්දය හැන එක. දැන් මේක හද ගතියක්ද නෑ. ඒව සත්‍යවාදී නෙමෙයි. ඒවා තන්නේ කරප සංකල්ප. ඒ කියන්නේ අපිට ගෝචර විය යුත්තේ එච්චරයි. ඒ කියන්නේ අපි හැබැයි විමුක්තිකාමී ස්වභාවයක් එක්කන යන්නේ සම්පූර්ණයෙන්ම. හිත අපි මෙහෙම යම් කිසි කෙනෙකුට තද ගතියක් තේරෙන විමුක්තිකාමී ස්වභාවයක් එක පටවිය කියන කාරණාවක් කර නැත්නම් අපි හිතමු මොන හරි විමුක්තිකාමී ස්වභාවයක් එක්ක චින්තනයක් තියෙනවා. දැන් ඒ කාරණාවේ යෙදීමේ සත්‍ය දකිනකොට සක්කාය නිරෝධය. හැබැයි මම ලැබුණාම අන්න එතනදී පටවි කියලා තේරෙන එක හරි. පටවි ආපෝ තේජෝ වායෝ හරි නැත්නම් රූප වේදනා සංකාර විඥාන හරි තේරෙන එක හරි. මොකද යෙදීම ඒක. එහෙම නැතුව තියෙද්දි අපට බෝතලේ පෙන්නලා බෝතලේ කියන කාරණාවත් එක්ක මේකේ සංසිද්ධියක් මේක රූපය මේක වෙදීම ඒව තනිකර සංකල්ප. ඒක සත්‍යවාදී නෙවෙයි. සංගතර මේ සානමසි කියනකොට මේ කාර්යික යෙදීමත් එක්ක සිහිය පවත්නවා ඒක හොයන්න වීර්යය කරනවා නැත්නම් විමසනවා කියන පැතිත් එක්ක දැන් එන එක තමයි සානමස දැන් මට දැන් මම ගෝචරත්වයට එක්ක සානමස මට සිහිය පවත්වන්න පුළුවන් මට යෙදීම කියලා මොකක් එහෙම කරන්න බෑනේ සානමස ඒ කියන්නේ ඒ කතාවම කරන්න බෑ මට මම වීර්යය කරනකොට සානමස කුමක් පිණිසද මොකක් හොයන්න දිගිලා එනවා දැන් ගෝචරත්වයට එක්කනේ අපිට කරන්න තියෙන සංස්කෘතිය. ඒ වගේ කරලා මට මේ ලොකුවට දැන් එක තමයි දැන් විමසන්න යන්නේ. විමසන්න යනකොට දැන් මම ගන්නවා දැන් සිදු කියන්නේ මොකක් හරි සිදුවීමක් එක්ක දැන් මගේ ක්‍රමයේදී මට හිතන්න පුළුවන්. මම හිතනවා මේ සිදුවීම තුළ සිදුවීමේ ඉන්නකොට සිදුවීම බව ඒ කියන්නේ මොකක් හරි ස්වරූපයක් ලැබුණේ නැහැ. හරි සිදුවීම බව ලැබුණේ මොකක් හරි විදිහට. ඔර මම කියන කතාව සවනස මම විමසන ක්‍රමයම අර්ථාන්විත නැහැ ඔය විදිහට ගත්ත සවන. ඔරනම් මට විමසනවා කියලා සවනස මේ මම විමසනවා කියලා කියන්න බෑ. හරියට හරියට. ඒ කියන්නේ විමසීම දැන් අපිට දැකීම අර්ථාන්විත වීමත් විමසීම අර්ථාන්විත වීමත්. දැකීම අර්ථාන්විත වීම නම් කවදාවත් කතා කරන්න බෑ. කිසිම විදිහකින් මම කරනවා කියලා. කිසිම විදිහකින් කතා කරන්න බෑ. දැකීම අර්ථාන්විත වුණා නම් ඊතර වීම. විමසීම අර්ථාන්විත වුණාමත් අපට විමසන්න යන්න මොනවා හරි පාදකත්වයක් ගන්න එක හොඳයි. හැබැයි විමසීම අර්ථාන්විත වුණකොට මං විමසනවා කියන කාරණාවක් හෙදෙන්නේ නැහැ. මොකද දැන් මට අර ක්‍රමයේ සමස දැන් මම හිතපු ක්‍රමයේ දැන් මට එදිනියට
හිතන්නත් බෑ එහෙම නැතුව මසන්ස් ක්‍රමේ එනවා සහ. දැන් මොකක් හරි සිද්ධියක් එක මසන්ස් කිව්වා කොරෝසු ප්‍රකට වෙන මොකක් හරි සිද්ධිය එනවම තමයි. හැබැයි සිද්ධිය ගැන හොයලා ඒ කියන්නේ ක්‍රමයේ ගැන හොයලා බලපුවාම මේ යෙදීම කියන කාරණාව එක්ක සත්‍ය වගේ බලපුවම සන්නස මම විමසන කතාව එක්ක ඉන්න බෑ. හැබැයි සන්නස කරන්න දෙයක් නෑ සන්නස. ඔව් එතකොට අපි දැන් අර හැම වෙලේම අර ප්‍රශ්නය ඒ කියන්නේ අපේ යෙදීම විමසීම වෙලා. ලැබීම නෙමෙයි. එහෙම සර්. යෙදීම විමසීම වෙලා. එතකොට ඒ යෙදීම විමසීම වෙනවා කියන්නේ අපිට හැම වෙලේම ප්‍රශ්න කරන ගතිය යනවා කියන එක. ප්‍රශ්න කරන ගතියක් අපි ඇති කර ගන්නවා කියන එක නෙමෙයි. ප්‍රශ්න කරන ගතියක් සිදු වෙනවා කියන එක. හැබැයි අර සිදු වෙන්න ඉතින් අර මූලිකව මොන හරි කරන්න ඕනේ. හැබැයි හැම අර්ථාන්විතකොට ප්‍රශ්න කරන ගතියක් ඇති වෙනවා කියන එක නේ මොන හරි කියන යෙදෙන කාරණාව එක්කම ඉවසන්න කියන කරුණ ඉස්මතු වෙනවා. ඒක උදාහරණයක් ඇත්තටම අර එන්නේ දැන් මෙහෙම හිතමු ගන්නස දැන් මට එනවා ක්ලේශයක්. ඒ කියන්නේ මට තරහක් එනවා සන්න. මම තරහත් එක්ක කියන්නේ මට තරහක් එන වෙලාවක් බැලුවොත් සන්නස එතන සිදු වෙලා තියෙන සන්නස එක්ක සන්නස ස්වරූපයක් එක්කනේ එක්ක සන්නස දැන ගැනීම අඳුර ගැනීම මොකක් හරි තමයි සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි සන්නස මට තරහ බව කියන එකේ අර්ථාන්විත බව කියන එක සන්නස හෙව්වනම් ඒ තරහ කියන එකත් එක්ක ඒ යෙදීම හෙව්වනම් මේකයි කියන සන්නස එන්නේ නැහැනේ. මේකයි කියලා එන්නේ නැහැ. එතකොට මට තරහ කියන එකක්වත් තරහ කියන එක ස්වરૂපයක් කියලාවත් එන්නේ නැහැ. එන්නේ ඉඩක් නැහැ සන්න. එතකොට සන්නස මට එතනක් තියෙන සන්නස මම යෙදීම වෙනවා කියන එක එතකොට කතා කරන්න බැරි වෙනවා. බෑ ඒකත් එහෙම තමයි. නැත්තම් අපිට තියෙනවනේ අපිට නැත්තම් කොහෙන් හරි එකක් තියෙනවා ඉරිච්ච කාරණාවක් හොයද්දී ඉක්මුණා කියලා දෙපැත්ත මනින කාරණාව වෙනවා. යෙදීම හොයද්දී එය ඉක්මුණා කියලා ඉක්මවීමයි යෙදීමක් ඇති බවයි යෙදීම හොයද්දී එක බොරුවක් කියන එකයි කියන මේ ද්වයතාවය එනවා. මේ ද්වයතාවය ඇවිදilla මොකද වෙන්නේ? උච්ඡේදවාදය විනාශය කියන පැත්තට යනවා. මොනවා හරි විග්‍රහයක් එනවා. මොනවා හරි විග්‍රහයක් එනවා නම් අනිවාර්යයෙන්ම උච්ඡේදවාදයකට යනවා. හැබැයි දැන් තරහ කියන මම එදා ඊයේ සාකච්ඡා තරහ කියන එක මම තරහ කියන්නේ මොකද්ද? අපි තරහ කියන එකට ස්වરૂපය කියලා දැම්මත් ඒක සාධාරණයි විමුක්තිකාම චින්තනයක් එක්ක යෙදෙනවා නම්. අපි එතන ඇත්ත දකින්නේ. ඒක විමුක්තිකාම චින්තනයක් ස්වરૂපයක් කියන එක. ඇයි යෙදීම ස්වરૂපයක් කියලා. යෙදීම ස්වરૂපයක් කියලා ස්වરૂපෙ මන්නන්නේ. දැන් උපාදානයේ සක්කාය කියන්නේ යෙදීමේ ස්වરૂපය ඇති බවනේ. දැන් ඔය ගුලියමනේ දැකීම කියන්නේ. ඒතකොට ඔය දැකීම කියනකොට අනිවාර්යෙන් එනම් මේක වෙනම හම්බෙන්න විදිහක් නැහැ නේ ස්වરૂපයක් කියලා. නේ? ස්වરૂපයක් කියලා දකිනවා නම් ඒ දැක්ම කියලා කියන්නේම විමුක්ති හැබැයි දැක්මක් වුණොත් විමුක්තිකාමයේ අර්ථාන්විත වෙන්නට ඕනේ. තරහ කියන්නේ ස්වરૂපයක් කියන එක අපි දෙපැත්ත මැන්නොත් එහෙම විමුක්තිකාමී ස්වභාවයත් අර්ථාන්විත වෙන්නේ නැති වෙනවා. ඇයි ඒ විමුක්තිකාමී ස්වභාවය තුළ ස්වરૂප බව හෝ ස්වરૂප ඉක්මවීම කියන කතාවට යන්න බැරිලා තියෙනවා. මේක අරක වෙනම තියෙනවා. ඒක යම් මට්ටමකදී යන්න පුළුවන් බැරි කමන්නේ. හැබැයි තරහ කියන කාරණාව අර මොකක්වත් නැතුව හොයන්න කිව්වොත් ස්වરૂපය කියන්නේ අපි ආවේ මොකක් හරි ඉදමෙ සත්‍යයන් කියලා අරගන්නේ අපි දාන්නේ නේ. මොකද්ද කියලා හොයන්න ගියොත් තරහ කියන කාරණාවට අන්න ඒකත් යෙදීමේ නම් කිරිල්ලක් එන්නේ නැහැ. යෙදීමේ නම් කිරිල්ලක් එන්නේ නැහැ. කියවිල්ලක් විතරයි. මුක්තිකාමී ස්වභාවය නම් එයාට ඒක තරහ නැති එයාගේ ගෝචරත්වයේ ඒක ස්වરૂපයක් තියෙනවා. ස්වરૂපය. තරහ එන්න පුළුවන් ඇවිදිලා. ඒකත් ඔව් එයා හිතලා නෙමෙයි සිදුවීම. කියන්නේ එයාගේ දැක්ම.
සිහිය ඉපදීමෙන් දැක්ම ස්වરૂපයක් කියලා. එයිසනද ඔය මොන සිද්ධියක් කතා කරා කතා කරත් රූපේ කතා කරා ස්වરૂපේ ඉක්මනින් ප්‍රතිපදාව කතා කරස්සන්නද එතන සිදුවීම අර කලින් කියලා එක්ක දැන ගැනීමක් විදිහට කතා කරන්න පුළුවන් සන්නස නැත්නම් හඳුන ගැනීමක් විදිහට කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන ඔය ඕනේ විදිහකට ගන්න සම්මුත පැත්තකින් කතා කරන්න සිදුවීම සන්නස හැබැයි ඒක ලැබීමක් නෙවෙයි සන්නස සිදුවීම මේ සන්නස ඒක ඇත්ත උනාට ගෝචරත්වය ඒක නිසා ඔව් සිදුවීම ගෝචර වෙන්න කියන්නේ සිදුවීම සත්‍යවාදී වෙනවා නම් සිදුවීම සත්‍යවාදී වෙනවා නම් සිදුවීම ගෝචර වෙන්න බෑ. සිදුවීම සත්‍යවාදී නම් සිදුවීම ගෝචර වෙන්න බෑ. සිදුවීම සත්‍යවාදී නොවීම නිසා සිදුවීමෙන් ගොඩනැගිච්ච දෙයක් තමයි ගෝචර. අන්න ඒකයි ප්‍රපංච සංඥා සංකා කියන්නේ ඒක läග ගැනීමක් බවට ලැබීමක් බවට පත් වෙනවා. සිදුවීම කියන එක නෙමෙයි ගෝචර. සිදුවීම සත්‍යවාදී නොවීමෙන් ලැබීමක් බවට පත් වෙනවා. ඒක තමයි ප්‍රපංච සංඥා සංකා කියන කාරණාවට කතා කරන්නේ. ඒක ලැබීම බවට පත් වෙනවා. සිදුවීම සත්‍යවාදී නොවීම. සිදුවීම සත්‍යවාදී වුණා නම් ඒක ඊතර වීම විතරයි. එතන රූප වේදනා සංඥා සංකාර මොනවාක් ඒ කතාව අදාළ නැහැ. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන තමයි සිදුවීම. සිදුවීම ඒක නම් සිදුවීම සත්‍යවාදී වුණා නම් කොහෙද රූපේ? ඊතර වීමනේ. අය මනින් දෙකක් එන්නේ නැහැ. සත්‍යවාදී නොවෙච්ච නිසා මොකද වෙන්නේ? අපට මැනීමක් බවට පත් වෙනවා. අර රූප ප්‍රතිපදාවෙන් සන්නස එතනත් සන්නස පාදකත්වයේ රූපේම තමයි සන්නස පිටින් කතා. ඒ කියන්නේ ස්වરૂප පිටින් කතා කරාම පාදකත්වයේ රූපේ තමයි. ඒ කියන්නේ ස්වરૂපේ වැරදි බවක් එක්ක සන්නස ඒ වැරදි බවක ස්වરૂපයක් එක්ක තමයි ඒ කතාව. හැබැයි යෙදීම ගත්තට පස්සේ අරූප ස්වરૂපයක් නොවීම. ඒ විමුක්තය කියන්නේ. යෙදීම ගත්තට පස්සේ ඇත්තටම විමුක්තිය. හැබැයි කතාවේදී ඒ කියන්නේ අරූප දැන් අරූපේ වඩන කෙනාට අරූපාර්ථයක් නෑ. එයා විමුක්තයි. අරූප අර්ථ දෙනකොට අර්ථකථනයේ තියෙන ස්වરૂපය එක්කම. අතෝ අර්ථකථනයක් දෙන්න බෑ. හැබැයි අර්ථාන්ත වුණා නම් ලෝකෙම අත්‍යමින් යෙදීම ඒතර විමුක්තයි. ඒකයි ඒක අක්කරයක් වෙන්නේ. ඒ යෙදීම කවදාවත් මේ විමුක්තියක් නිසා යමු වීමකට කියන්නේ කතාවක් නෑ ඊළඟට. කතා ඉවරයි. බයිසනස කියන්නේ සත්‍යවාදී භවය අනුව එක තමයි සයනස. එබැවින් පෙන්නන්න නැති තැන ඉතින් යන්න පුළුවන් විදියක් දසන්න. පෙන්නන්නේ නැති තැන යන්න අනිවාර්යෙන් ඒක යනවා. පෙන්නුවත් ඇත්තට මේක බැහැ ගන්නවා. ඒක තව තවත් උපකාරී අවශ්‍ය නැහැ ඒකයි. දැන් සත්‍යවාදී කෙනෙක් වුණත් දැන් අර මං කිව්වේ අපි යම් කිසි විදිහකට යෙදීම සත්‍යවාදී වුණා නම් සක්කාය නිරෝධයනේ. එහෙම ඒක ලැබීම බවට පත් වුණා නම් ඒ කියන්නේ සක්කාය නිරෝධයත් එක්ක ඉඳී läග ගැනීම බවට පත් වුණා නම් läග ගැනීමක් මමත්වය ආවනම් සක්කාය ආවනම් සක්කාය යෙදුණා නම් ඇස් දෙක අරගෙන ඉන්නවා නම් පේන එකක් ගන්න පුළුවන්. කන් දෙක අරගෙන ඉන්නවා නම් ඇහෙනයක් ගන්නත් පුළුවන්. ලොකු චින්තනයක් එක්ක ඇස් දෙකක් පියාගෙන මොකක්වත් දෙන්නේ නැතුව නම් ඉන්නේ. සිතුවිලි දෙන්න එකක් නෙවෙයි නම් තියෙන්නේ. දැන් මෙතන යෙදීම් බවට පත් වෙන්නේ මොකද්ද? යෙදීම් බවට පත් වෙන්නේ එක්ක විමුක්ත ස්වභාවයක්. එක්ක සමාධි ස්වභාවයක්. දැන් මොකද වෙන්නේ? දැන් මේ යෙදීම ලැබීමක් වෙනවනේ මම ඉන්න නිසා. දැන් අපි ඒකේතන සම්තන් ඊතන් පණිතන් කියන කාරණාවට යනවා. ඔන්නෝක නොවෙන්න තමයි දාතිබංග සූත්‍රය අනිත් පැත්ත කියන්නේ. නැත්තම් අනිවාර්යෙන් පමත්ය කියන කාරණාව නැත්නම් සක්කාය කියන කාරණාවක් අර්ථාන්විත වුණා නම් චින්තනයත් සම්පූර්ණ ප්‍රතිපදාවක් එක්ක නම් තියෙන්නේ. එතන ගෝචරත්වය වෙන්නේ. මේ ඇහැට පේන එකක්වත් කාමයක්වත් නෙමෙයි. අර විදිහේ ලැබිච්ච බවක් විමුක්ත හෝ එහෙම නැත්නම් සමාධිකෝ.
ගොඩක් වෙලාවට විමුක්ත තමයි. විමුක්ත පැති තමයි ගෝචරත්වය වෙන්නේ. එතකොට දැන් මොකද වෙන්නේ? දැන් මට ගෝචර වුණේ ඒකනේ. දැන් මං කැමති මොකක් කරන්නද? එතෙන් යන්නේ. මං කැමති එතෙන් යන්නේ. ඒක මේක විමුක්තියක්නේ. එහෙනම් මම කැමති දෙනවා එතෙන් යන්නේ. දැන් මම කරන ප්‍රතිපදාව ඒකට අනුකූලව කරනවා. එතනසේ සමාධි බව ඉන්නවා කියද්දි ඒක මට මතක් වුණේ ගන්නද දැන් මම කිසන්තර මම විමසනවා හෝ මම සිහිය පවත්නවා කතාව සත්‍යවාදී කියන්න බැරි වෙනවා. සමාධියත් සනස ඔන්න වගේම කියලා හිතන ගන්නස මොකද මේ දැන් හිත පිහිටන්නේ දැන් සත්‍යවාදී වෙන තැන හිත වෙන එකක පිහිටනවා නම් සනස සත්‍යවාදීක සමාධියක් වඩනවා කියලා ඒකත් කතා කරනවා. සත්‍යවාදීව ඒක හරි අපබ්බස කියවනම් සත්‍යවාදී ස්වභාවයක් වටනවා කියන්නේ. සත්‍යවාදී නම් ඊතර වෙනවා. අන්න උද්දේශිබ්බං සුරු තියෙන අත්තං උප්පරික්කත කියන එකත් එක්ක. ඒක දැන් අපේ සත්‍යවාදී කෙනෙක් ඉන්න නිසා එයා සමාධියක්. එයාට සමාධියක් තියෙන්නේ. එහෙමයි. සත්‍යවාදීත්වයයි සත්‍යවාදී කෙනයි කියනකොට සත්‍යවාදී කෙනාට සමාධියක් තියෙනවා. සත්‍යවාදීත්වය කියලා ගත්තට පස්සේ ඒ කතාව ඒ කියන්නේ දැනස දැන් මම මොකක් හරි කරනවා මගේ හිත සමාධියකටපත් වෙන්න පුළුවන් හැබැයි සන්නස මම ඒක හොයනවා නම් ඒකත් එක්ක ඉන්න බැරි කෙනෙක් එහෙම තත්සන්න මෙහෙමයි විමුක්ති සමාධි කියන එක සාමාන්‍ය මුලා වෙනවා රූප රාග කියන එක කියන්නේ රූප රාග හේදෙනවනේ දැන් අනාගාමී වුණත් රූප රාග හේදෙනවනේ නැත්නම් ඉතින් රූප රාග කියලා කියන්න අවශ්‍යතාවයක් නැහැ සංයෝජන හැටියට එහෙනම් අනාගාමී කියන්න ඕනේ නැහැ නේ යාකට රූප රාග නැත්තම් එයාලට කියන්න තියෙන රහත් කියලා නේ. එහෙනම් අනිවාර්ය රූප රාග කියදෙනවනේ. ඒක ඇත්තටම සාන්තයි. රූප රාගේ සාන්තයි, අරූප රාගේ විමුක්තයි. ඒ කියන්නේ අර්ධ විතරම සුඛ විහරණයක්, අතන විමුක්තයි. එතකොට ඔය ඕනම කාරණාවක් මම එදිලානේ. කෙනා ඉඳලානේ. ඒතර කෙනා ඉඳලා සත්‍යවාදීත්වය කියන කාරණාව කෙනාටම මැදිහත් වෙලා කරන එකක් නෙමෙයි. කෙනාට තියෙන්නේ වඩා සත්‍යය. වඩා සත්‍යයට කෙනා යන්නේ. එතකොට අනාගාමී කෙනෙක් ඉන්නවා නම් වඩා සත්‍යයට යන්නේ. අනාගාමී කෙනෙක් නේ. එයා වඩා සත්‍යයට යන්නේ. හොඳ සත්‍යයට යන්නේ. එතකොට විමුක්තියක ඉන්න පුළුවන්. සමාධියක ඉන්න පුළුවන්. එයාගේ ස්වභාවය එක්ක ඒ වඩා සත්‍යයට යමු. එහෙම ගත්තොත් අර විමසනවා කියන එක සත්‍යවාදී පැත්ත විමසනවා කියන එක හරියට විමසනවා කියන එක මට කතා කරන්න බෑ කියලා. ඒක වලසනසේ දැන් මොකද්ද? ඉතින් තියෝනසෝ මානසිකාරය කියන එක ඒක ඉතින් මම කරන එකට කියන්න බෑ නිසා. ඔව් ඉතින් අර මෙහෙමයි. ඒක අර්ථාන්විතව හරි. අර්ථාන්විතව ගත්තාම යෝනිස් මම අර ඊයේ තපුරු සාකච්ඡාවක් කරා. විචක්ෂණය යෝනිසෝ මානසිකාරය දාමුකෝ. ධර්මයේ කල්යාණ මිත්‍රය. මේක තුනක් වෙන්නේ නැහැ. අර්ථාන්විතව ගත්තොත් මේක තුනක් වෙන්නේ නැහැ. ලෝකේ අපිට පිටින් තුනක් කියන්න පුළුවන්. එතකොට යෝනිසෝ මානසිකාරය ඔයා කරන එක. ඊළඟට කල්යාණ මිත්‍රය වෙනම ඉන්න කෙනා. ධර්මයේ ඒක නක් නැහෙන දෙයි. හරිද? හැබැයි මේක තුනක් වෙන්නේ නැහැ කියනකොට ප්‍රතිපදාව ඊතර වෙන්නේ. අර්ථාන්විත සක්කාය නිරෝධය. තුනක් වුණා නම් කොන තුනක් තියෙනවා. ඇත්තටම තමයි දැන් යෝනිසෝ මානසිකාරය කියන එක හරි ඉස්සෙල්ලාම ගත්තොත් මට කරන්න බෑ කියන එකක් ගත්තොත් සන්නස එතකොට ඒක අර්ථාන්විත නෑ නිසා නෑ අර්ථාන්විත නෑ. කියන්නේ සන්නස ඇත්තටම ඒක මට තමයි ඉස්සෙල්ලා තියෙන්නේ. මට තියෙන්නේ. ඒක මම කරන්නේ ඉන්නේ පිටින් කල්යාණ මිත්‍රයා ඊළඟට ඇහෙන්නේ ධර්මය. පිටින් ඇහෙන්නේ. එතකොට ඒක විදි තුනක්. හැබැයි අර්ථාන්විත භාවය ගත්තොත් එහෙම යෙදීමේදී සක්කාය නිරෝධ වෙනවා නම් මම යෝනිසෝ මනසිකාරය කිරීමක් හෝ කල්‍යාණ මිත්‍රෙක් පිටින් ඉන්නවා කියන එක හෝ පිටින් ධර්මයක් ඇහෙනවා කියන එක හෝ ඔය කන්න කපට දෙන්නේ තුනම එකම කර්මකට අර්ථාන්විත වෙනවා. මොනවද ප්‍රතිපදාව එකක් දෙනවා ඊට පස්සේ. ඒකමයි සිදු වෙන්නේ. ඔය තුන අර්ථාන්විත වෙනවා කියන්නේ ඒක සිදු වෙන්නේ. ධර්මයේ පෙන්වන හැම එකක්ම තියෙන්නේ පැති පෙන්වන්නේ. සිද්ධි කියන්නේ
සිද්ධි හැටියට යාමයක් නෙමෙයි පෙන්වන්නේ පැති. පැති අපට ඒ පැත්තේ ඉන්නකොට අපට ඒක වෙනම දෙයක් වෙලා. වෙනම දෙයක් වෙලා පැත්තක ඉන්නකොට. හැබැයි පැත්තකින් ඒක පෙන්වන්න මම උපමාවක් කිව්වා. ගෙයක් පිළිබඳව විග්‍රහ කරන්න යනවා. පැහැදිලි කරන්න යනවා. කුස්සිය ගැන පැහැදිලි කරනවා. බාත්රූම් එක ගැන පැහැදිලි කරනවා. කාමරය ගැන පැහැදිලි කරනවා. ශාලය ගැන පැහැදිලි කරනවා. දැන් පැහැදිලි කිරීම හතරක් නෙමෙයි. හතරක්. කුස්සිය මේ නිදන්නේ නැහැ. බාත්රූම් එකේ උයන්නේ නැහැ. කාමරේ මේ බැසිකිලි කරන්නේ නැහැ. අර්ථාන්විත හතරක්. ශාලයේ මේ හතර අර්ථාන්විත හතරක්. හැබැයි මේ ගේ විග්‍රහ කරන්නේ. දැන් අර්ථාන්විත හතරක් වුණාට ගේ කියනකොට හතරක් නෑ. ගේ කියනකොට ඔක්කොම අර එකේ පැති කියවේ. පැති විතරයි ඒ කාරණා. ඒකින් සනස මේක මට කරන්න පුළුවන් හෝ මට කරන්න බෑ කියන එක අදාළ නැහැ නිසා නෑ. ඒ කියන්නේ යොමුසුමන්සිකාරයෙන් මොකක් කර සීයේ පවත්නවා හරි. ඔය ඇත්තටම අපි ලෝකේ මට්ටමින් කියනවා හරි. මෙයාට වඩා මෙයා හොඳට හිතනවා. ලෝකේ මට්ටමින්. ලෝකේ මට්ටමින් කියන්න පුළුවන්. හරිමුතු කරන ප්‍රඥාවෙන් අංගයි. ඊළඟට එක එක අයට එක එක විදිහට කියන්න පුළුවන්. මේ ලෝකේ විග්‍රහයක් විතරයි. ඒ කියන්නේ ඇත්තටම නම් කිරිල්ලක් විතරයි. වෙන කිසි දෙයක් නෙමෙයි. දැන් අපි හිතමු සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රයි. කාටද සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රයි කියලා හම්බුනේ? කෙනෙකුට නෙමෙයි. එතකොට ප්‍රඥාවෙන් අග්‍රයි කියලා කෙනෙකුට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ හම්බුණා කියන මේ සිද්ධිදාමයේ සත්‍යද? නෑ නේද? සත්‍ය නෑනේ. එනදින් අසත්‍යයක තියෙන කාරණාව එක්ක ලෝකේ විවහාරයක් කෙරෙනවා. මට ගොඩක් සංසන්දනයක් නේ අර යෝනිසමනසිකාරය කියන කියලා සංසි පෙන්නන්නේ අර මේ පැන්නගෙන ස්වභාවය අනුභවමනසිකාරයේ අර්ථය උදාහරණයක් එහෙම එකක් නම් ඒක මගේ එකක් කියන්න බෑ. ඒකමයි සක්කාය නිරෝධය කියන්නේ. ඇත්තටම ගත්තොත් ඒ කියන්නේ අපි ලෝකේ ඉන්නේදී මම ඊයේත් කිව්වා මෙතන කට්ටියන්ට. ඒ කියන්නේ එක දැක්මනේ. ප්‍රධානම දැක්ම. සෝතාපන්නයි හෘතපන්නයි අතර සමානාත්මතාවයක් තියෙනවා. ලෝකේ කතා කරා. දැන් අපට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ සෝතාපන්න බවයි. අනාථපිණ්ඩිකගේ සෝතාපන්න බවයි. ආනන්ද ස්වාමීන් වහන්සේගේ සෝතාපන්න බවයි. ඒ ඔක්කොම සෝතාපන්නයි. ඊළඟට අපි ගත්තොත් එහෙම සුප්පබුද්ධ කුට්ටිගේ සෝතාපන්න බවයි. දැන් අපිට මේ හතර දෙනා දකිනකොට ශ්‍රේෂ්ඨ කවුද? සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ. ඊළඟට ඔන්න අනාථපිණ්ඩික. අවසානට තමයි සුප්පබුද්ධ කුට්ටි. දැන් සෝතාපන්න කියන අර්ථයේ එතකොට තියෙනවද? නැහැ. සෝතාපන්න කියන අර්ථය නෑ. සෝතාපන්න කියන අර්ථය ආවනම් ශ්‍රේෂ්ඨ කියන කාරණාව ඒ කියන්නේ ඒ කතාව වෙදින්නේ. එතකොට එහෙනම් එතකොට මේ දැක්ම යුක්ත වෙනවා කියන්නේ ඒකනේ. එහෙනම් දැක්ම එකම විදිහකට නේද ඔක්කොගෙම තියෙන්නේ. දැන් අපි ලෝකයේ මට්ටමින් ගත්තොත් එහෙම එකම දැක්මන්නේ තියෙන්නේ. දැක්මවල බෙදි ඒ කියන්නේ අපට යමක් යම් කිසි කාරණාවක් අපට මනින්න පුළුවන් වෙන්නේ තවත් වෙන වූ ස්වභාවයක් කෙලෙනවා නන්නේ. දැක්ම එකයි නා. කොහොමද මනින්නේ? මනින්න බෑනේ. තනස් කියන්නේ තාපම මට කියන්නේ තවනේ. මම මාළකට කතා කරන්නේ. මාළ විදුවා දැන් සාමාන්‍යයෙන් කතා කරද්දී තව කෙනෙක් සමාජ මූලික මට්ටමින් කියන්නේ අලුතෙන් හිතන කෙනෙකුට උනත් සාමාන්‍යයෙන් එතෙන්ද ගිහිල්ලා කතා කරනවානේ. ඒක කාදාවත් කියන්නේ ඉච්ඡර ගැනුරින් කතා කරනවා එහෙම කරන්නේ එතෙන්ද ගිහිල්ලා කතා කරනවා කියන්නේ. ඒකින් සාමාන්‍යයෙන් අන්තිමට තමයි දැන් සාමාන්‍යයෙන් දැන් ගැනුරින් කතා කරනවා හෝ අරක සරලයි කියලා මයින්ඩ් හරි එකක් තියෙන ප්‍රශ්න. ආගියක් නැති තැන සානස ඇත්තටම යන්න මාර්ගයක් කියනවා හැරෙන්න දැන් අපිට හරි එකක් කොහෙන් හරි එනවනම් අපි හිතන ආයෙ ලැග් ගන්නවා. ඒ කියන්නේ දැන් අපිට මම කියන කාරණාව ඇත්තට මුලින්මත් හරි කියලා නෙමෙයි මනින් වටිනවා කියලා විතරයි.
හරි කියලා මැන්න නම් මාව ඕනේ නැහැ. ඇයි? හරි කියලා මැන්නේ මගේ කෝණේ නෙමෙයි. මගේ කෝණේ. එතකොටයි කලින් මිත්‍ර අවස්ථාවක් නැහැ. ඇයි මට හරිදී හම්බුනේ. වටිනවා කියන එකයි හැම වෙලේම තියෙන්නේ. හරි කියලා මැනීම නෙමෙයි. වටිනාකමයි හරි කියන එකයි දෙකක්.